හරි. එහෙනම් හැමෝම ලියා ගන්න මාතෘකාව. හැමෝම ලියා ගන්න මාතෘකාව 11 වෙනි පාඩම අපේ 11 වෙනි පාඩම සාධක හා ගුණාකාර සාධක හා ගුණාකාර සාධක හා ගුණාකාර කවිත් ලියා ගන්න මාතෘකාව සාධක හා ගුණාකාර හිමංක දනුක වීඩියෝ ඔන් කරගන්න මම නැවත නැවත කියන්නේ නැහැ ලියා ගන්න මාතෘකාව සාධක හා ගුණාකාර 11 වන පාඩම ඔයගලන්ගේ අච්චු පොතේ 11 වන පාඩම හරිද එතකොට හරිද දැන් මම කියා දෙනවා සාධක හා ගුණාකාරයට තේ හොඳ උදාහරණ ගණන් ටිකක් ඒ ටික හොඳට අහගෙන ඉන්න වෙන වෙනම පැහැදිලි කරගන්න හොඳ පාඩමක් සාධක හා ගුණාකාර කියන්නේ හොඳ පාඩමක් අනිවාර්යෙන් එන හොඳ පාඩමක් හරිද ඒතර මේ පාඩමත් හොඳටම අපි කරගමු භාග පාඩම තේරීම පාඩම වගේ අපි මේ පාඩමත් හොඳටම ඉවර කරගමු හරිද ඒතර හොඳට බලා ගන්න ඔන්න උදාහරණ දැන් කියනවා 6හි සාධක සොයන්නලු 6හි සාධක සොයන්නලු 6හි සාධක ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ 6හි සාධක වෙන කෙනෙක් අදහස් කරන්නේ හයයි සාධක සොයනවා කියන එකෙන් අදහස් කරන්නේ හය හැදෙන විදිය ගුණ කරාට පස්සේ ඉලක්කම් දෙකක් ගුණ කරාට පස්සේ හය හැදෙන්න ඕන ඉලක්කම් දෙකක් ගුණ කරාට පස්සේ හය හැදෙන්න ඕන හොඳට බලා ගන්න. ඒතර හය හදා ගන්න පුළුවන් එක ගුණ කරොත් හයෙන් හදා ගන්න පුළුවන් හය ඉලක්කම හරිද ඊට පස්සේ හය ඉලක්කම හදා ගන්න පුළුවන් දෙකේ ඉලක්කම ගුණ කරොත් තුනේ දෙකේ ඉලක්කම තුනෙන් ගුණ කරොත් ඒත් හය හදා ගන්න පුළුවන් ඒත් හය හදා ගන්න පුළුවන් හරිද එතකොට 6 හදා ගන්න පුළුවන් විදි තියෙන්නේ දැන් මෙහෙම ගත්තොත් එහෙම ආයෙ 3 ගුණ කරොත් දෙකෙන් ආයෙත් අපිට 6 හදා ගන්න පුළුවන් ආයෙ 6 ගුණ කරොත් එකෙන් ආයෙ නැවත අපිට 6 හදා ගන්න පුළුවන් 6 හදා ගන්න පුළුවන් හරිද එතකොට මේ ටික ඇරෙන්න 6 හැදෙන විදි තව නැහැ 6 ඉලක්කම හැදෙන ගුණ කරලා 6 ඉලක්කම හදා ගන්න විදි තව නැත හරිද එක ගුණ කරොත් 6න් හදා ගන්න පුළුවන් 6 ඉලක්කම දෙකේ ඉලක්කම තුනෙන් ගුණ කරත් හදා ගන්න පුළුවන් 6 ඉලක්කම තුනේ ඉලක්කම දෙකෙන් ගුණ කරත් හදා ගන්න පුළුවන් 6 ඉලක්කම 6 ඉලක්කම එකෙන් ගුණ කරත් 6 හදා ගන්න පුළුවන් හරිද එතකොට 6 ඉලක්කම හැදෙන ගුණ කරලා හැදෙන විදි තියෙන්නේ මෙච්චරයි දැන් මේ වලින් සාධක කියන්නේ මොනවද කියලා බලමු ඒතර 6 සාධක කියන්නේ ඒ කියන්නේ 6 හැදෙන විදි හරිද විදි නම් එතකොට බලන්න පුළුවන් 6හි සාධක ලෙස ගන්නේ දැන් මෙතන 1 කියන ඉලක්කම 6හි සාධකයක් විතර ගන්න පුළුවන් 2 කියන ඉලක්කම 6හි සාධකයක් විතර ගන්න පුළුවන් 3 කියන ඉලක්කම ගන්න පුළුවන් 6හි සාධකයක් විදියට 6 කියන ඉලක්කම ගන්න පුළුවන් 6හි සාධකයක් විදියට මොකද ಗುಣ කරාට පස්සේ හැදෙන්නේ දැන් මෙතනක් තියෙන්නේ 3 ඉලක්කම මෙතනක් තියෙන්නේ 2 ඉලක්කම මෙතනක් තියෙන්නේ 6 ඉලක්කම මෙතනක් තියෙන්නේ 1 ඉලක්කම හරිද එතකොට 6හි සාධක ලිව්වොත් එහෙම 6හි සාධක ලිව්වොත් එහෙම 6 සාධක 1 6 සාධකයක් ඊට පස්සේ 2 6 සාධකයක් 3 6 සාධකයක් 6 6 සාධකයක්. ඒතර මේ ටික තමයි 6 සාධක ලෙස ගන්න පුළුවන්. 6 සාධක ලෙස ගන්න පුළුවන් ওই ටික විතරයි. හරිද? ඒක හැමෝටම පැහැදිලිව වෙන වෙනම තේරුණාද? චනුල්‍ය, කවිත්, හිමංක, සදිල්‍ය, තේරුණාද? හරි. තවත් උදාහරණ ගානක් කියා දෙනම් ඒකත් හොඳට බලාගෙන ඉන්න. හැමෝම කම්මැලි කමින් නෙවෙයි, හිතා උනන්දුවෙන් හොඳට අහගෙන ඉන්න. හරිද? හොඳට අහගෙන ඉන්න. හරිද? එතකොට ගත්තොත් දැන් කියනවා 12යි සාධක ලියන්නලු 12යි සාධක. 12යි සාධක ලියන්නලු 12යි සාධක. හරිද? ඒතර 12යි සාධක ලියන්න කිව්වට පස්සේ ඒ කියන්නේ 12 හැදෙන විදි 12 හදා ගන්න පුළුවන්. එක ගුණ කරලා 12න් හදන්න පුළුවන් 12ම හරිද ඊට පස්සේ දෙක ගුණ කරලා හදන්න පුළුවන් 6න්
12. හරිද? ඊට පස්සේ 3 ගුණ කරලා හදන්න පුළුවන් 4න් 12. හරිද? ඒතර ওই ටික ගන්න පුළුවන් නේ. එතකොට නැවත පුළුවන් ඕනනම් 4 ඉලක්කම 3ෙන් ගුණ කරලා 6 ඉලක්කම 2ෙන් ගුණ කරලා 1 ඉලක්කම 12 ඉලක්කම 1ෙන් ගුණ කරලා. හරිද? ඒ කියන්නේ මේ ටිකමයි මේ ඉලක්කම්මයි. හරිද? ඒතර නැවත පාරක් ලියවෙනවා. හරිද? මෙහෙම ගත්තොත් එහෙම 4 ඉලක්කම ගුණ කරන්න පුළුවන් 3ෙන් 4 වරක් 3ක් 12යි. හරිද? ඊට පස්සේ 6 ඉලක්කම ගුණ කරන්න පුළුවන් 2ෙන් 6 වරක් 2ක් 12යි. ඊට පස්සේ 12 ඉලක්කම ගුණ කරන්න පුළුවන් 1ෙන් 12 වරක් 1ක් 12යි. ඒ කියන්නේ අර මුල් තුනම නැවත ඉලක්කම් දෙක මාරු කරලා ලියවිලා. පේනවාද 1 ගුණ කිරීම 12 මෙතන ලියවිලා 12 ගුණ කිරීම 1 කියලා. මෙතන 2 ගුණ කිරීම 6 කියන එක ලියවිලා 6 ගුණ කිරීම 2 කියලා. මෙතන 3 ගුණ කිරීම 4 ලියවිලා 4 ගුණ කිරීම 3 කියලා. ඒ කියන්නේ එකම ඉලක්කම නැවත ඉලක්කම් දෙක මාරු වෙලා ලියවිලා. හරිද? එතකොට ඒක එකපාරක් ගත්තනම් හොඳටම ඇති. එකපාරක් ලිව්වනම් හොඳටම ඇති. එතකොට දැන් ගත්තොත් එහෙම 12යි සාධක. දැන් ගත්තොත් 12යි සාධක 12යි සාධක ගත්තොත් වෙන වෙනම දැන් බලන්න එකේ ඉලක්කම 12යි සාධකයක් 12යි ඉලක්කම 12යි සාධකයක් දෙකේ ඉලක්කම 12යි සාධකයක් 6 ඉලක්කම 12යි සාධකයක් 3 ඉලක්කම 12යි සාධකයක් 4 ඉලක්කම 12යි සාධකයක්. එතකොට මම පිළිවෙලට ලියා ගන්නවා 1 2 3 4 6 12 කියලා. 1 2 3 4 6 12. එතකොට 12යි සාධකෙන්නේ මෙන්න මේ ටික 12යි සාධක විදිහට ගන්න පුළුවන් මෙන්න මේ ටික. හරිද? හැමෝටම ඒක පැහැදිලිව වෙන වෙනම තේරුණාද ලස්සනට? හොඳටම තේරුණාද? තේරුණා සර්. කණුක තේරුණාද? තේරුණා. ඔව් සර්. දනුක පැහැදිලිව තේරුණාද? තේරුණා. හරි. කවිත් තේරුණාද? හිමංක, සනුල්‍ය, අතිල්‍ය. තේරුණා සර්. තේරුණා. හරි. එතකොට ඔන්න 12යි සාධකත් ගන්න විදිය දැන් මං ඉගන්නුවා. හරිද? ඊට පස්සේ උගන්වනවා තවත් උදාහරණ ගානක්. ඒකත් හොඳට බලා ගන්න. 20යි සාධක ගන්න විදිය. 20යි සාධක. හරිද? එතකොට ඔන්න බලන්න 20යි සාධක 20යි සාධක 20යි සාධක ගන්න විදිහට 20යි සාධක ගන්න පුළුවන් එක ගුණ කිරීම 20ෙන් හදන්න පුළුවන් 20ම හරිද ඊට පස්සේ දෙක ගුණ කරන්න පුළුවන් 10ෙන් දෙක 10ෙන් ගුණ කරාම ඒත් අපිට 20ම හදා ගන්න පුළුවන් ඊට පස්සේ ගන්න පුළුවන් 4 ගුණ කරන්න පුළුවන් 5ෙන් 4 වරක් 5 අපිට එනවා 20ක්ම 4 වරක් 5 20ක්ම එනවා එතකොට මෙතනින් එහාට ಗುಣ කරලා 20 ඉලක්කම හදන්න වෙන විදියක් නැහැ. මේ ටික විතරමයි තියෙන්නේ. එතකොට අපිට ලේසියෙන් ගන්න පුළුවන් 20යි සාධක. ලේසියෙන් ගන්න පුළුවන් 20යි සාධක විදියට. ලේසියෙන්ම ගන්න පුළුවන් 20යි සාධක. 20යි සාධක විදියට එකේ ඉලක්කම 20 සාධකයක්. 20 ඉලක්කම 20 සාධකයක්. දෙකේ ඉලක්කම 20 සාධකයක්. 10 ඉලක්කම 4 ඉලක්කම 5 ඉලක්කම 4 ඉලක්කම 5 ඉලක්කම මේ ටික 20යි සාධක වෙනවා 20යි සාධක. ඒතර 1 2 4 5 10 20. ඒතර මේ ටික තමයි 20යි සාධක 20යි සාධක විදිහට ගන්න පුළුවන් ඔය ටික. හැමෝටම වෙන වෙනම තේරුණාද පැහැදිලිව? හැමෝටම පැහැදිලිව තේරුණාද? ඔව් සර්. තේරුණා සර්. ගණුක කවි තේරුණා. හිමංක තේරුණා සර්. හරි හරි ඔන්න එතකොට ඔන්න කියා දුන්නා දැන් එතකොට සාධක ගන්න එක විදියක්. ඒ කියන්නේ සාධක ගන්න පුළුවන් මෙන්න මේ විදියට ಗುಣ කරලා ගන්න පුළුවන් සාධක ಗುಣ කරලා සාධක ගන්න පුළුවන්. හරිද? එතකොට දැන් මුලින්ම ලිව්වා පාඩමේ මාතෘකාව සාධක හා ගුණාකාර. හරිද? එතකොට සාධක හා ගුණාකාර කියලා මාතෘකාව ලිව්වා. මුලින්ම 6යි සාධක 6 ගන්න පුළුවන් විදි 6යි සාධක කියලා 6 ගන්න පුළුවන් ගුණ කරලා 6 ඉලක්කම ගන්න පුළුවන් විදි ගුණ කරලා 6 ඉලක්කම ගන්න පුළුවන් විදි
තනියම ලියන්න බලන්න. ඊට පස්සේ 20යි සාධක 12යි සාධක කියලා මුලින්ම ලියන්න 6යි සාධක කියලා 6යි සාධක ගන්න පුළුවන් විදිය දැම්මයි කියනවා ಗುಣ කරලා 6 හදා ගන්න ඕන. ಗುಣ කරලා 6 හදා ගන්න ඕන. ඊට පස්සේ ಗುಣ කරලා 6 හදා ගන්න විදි ටික ලියන්න. ඊට පස්සේ සාධක ටික යටින් වෙන වෙනම ලියන්න ලස්සනට. ඊට පස්සේ 20යි සාධක ඊට පස්සේ 12යි සාධක කිව්වා. ඊට පස්සේ 12 හැදෙන විදි ಗುಣ කරාට පස්සේ 12 ඉලක්කම හදා ගන්න විදි ලිව්වා ඔක්කොම ටික. ඊට පස්සේ ඊට යටින් ලිව්වා 12යි සාධක කියලා. සාධක ටික වෙනම අගට අරන් ලියා ගන්න. යටින් වෙනම ලියලා පෙන්නන්න. ඊට පස්සේ 20යි සාධකෙ ලිව්වා 20 හැදෙන විදි 20 හැදෙන විදි ಗುಣ කරලා 20 හදා ගන්න විදි ටික ලිව්වා. ඊට පස්සේ යටින් 20යි සාධක කියලා 20යි සාධක එක පෙළට ලිව්වා. හරිද? හැමෝටම කියපු දේ පැහැදිලිනේ. ඒ නිසා කට්ටියම ඉතා ඉක්මනින් ඒ වැඩි ඉවර කරන්න වෙන වෙනම හැමෝම ලස්සනට පිළිවෙලට කරන්න ඕන. එහෙන් මෙහෙන් කුරුටු ගන්න බෑ. හරිද? තේරෙන්නේ නැත්නම් නැවත අහගන්න. නැවත මම කියා දෙනවා. හරි. දැන් හැමෝම එක කරලා ඉවරයි නේද? හරි. එතකොට දැන් හැමෝම ලියා ගන්න ඔය කරපු ටික යටින් තරු ලකුණු දෙකක් දාලා කරපු ටික යටින් තරු ලකුණු දෙකක් දාලා රතු පෑනෙන් තරු ලකුණු දෙකක් දාලා මම මේ කියන එක ලියා ගන්න. මම මේ කියන එක ලියා ගන්න. හැමෝම ඔය දැන් කරපු කොටසට යටින් රතු පෑනෙන් තරු ලකුණු දෙකක් දාලා මම මේ කියන ටික ලියා ගන්න. කිසියම් පූර්ණ සංඛ්‍යාවක් මොකද්ද දනුක? රතු පෑනෙන් තරු ලකුණු දෙකක් දාලා ලියා ගන්න. රතු පෑනෙම ලිව්වත් කවන්නේ කිසියම් පූර්ණ සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යා දෙකක කිසියම් පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියූ විට කිසියම් පූර්ණ සංඛ්‍යාවක් තරු ලකුණු දෙකක් දාලා ලියා ගන්න. තරු ලකුණු දෙකක් දාලා යටින් ලියා ගන්න. කිසියම් පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියූ විට ඒවා එක එකක් මුල් සංඛ්‍යාවේ සාධක ලෙස හැඳින්වේ. හරි. තරු ලකුණු දෙකක් දාලා යටින් ලියා ගන්න. චනුල්ලියා තරු ලකුණු දෙකක් දාලා යටින් ලියා ගන්න. කිසියම් පූර්ණ සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියූ විට ඒවා එක එකක් මුල් සංඛ්‍යාවේ සාධක ලෙස හැඳින්වේ. කිසියම් පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියූ විට ඒවා එක එකක් මුල් සංඛ්‍යාවේ සාධක ලෙස හැඳින්වේ. හරිද? ලියාගත්ත තරු ලකුණු දෙකක් දාලා. හරි සර්. හරි. එතකොට දැන් ලියා ගන්න මාතෘකාව ගුණන වගුව භාවිතයෙන් ගුණන වගුව ඇසුරෙන් සාධක සෙවීම ලියාගන්න මාතෘකාව ගුණන වගුව ඇසුරින් සාධක සෙවීම. හිමංක ලියුණාද? හිමංක
ධනුක ලියලා ඉවරයි නේද? ධනුක ඉවරයි. හරි. එතකොට ලියාගන්න මාතෘකාව ගුණන වගුව ඇසුරින් සාධක සෙවීම ගුණන වගුව ඇසුරින් සාධක සෙවීම. හරිද? එතකොට ගුණන වගුව කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ගුණන වගුව කියන්නේ මොකක්ද කියලා. හරිද? එතකොට මෙන්න මේකයි. එතකොට ගුණන වගුව ඇසුරින් සාධක හොයන විදිය ගුණන වගුව ඇසුරින් සාධක හොයන විදිය. හරිද? මම මුලින්ම ගුණන වගුවක් පැත්තෙන් ඇඳ ගන්නම්. පැත්තෙන් ඇඳ ගන්නම් ගුණන වගුව මෙන්න මේ විදියට. ගුණන වගුව මම පැත්තෙන් ඇඳ ගන්නවා. හොඳට බලන්න. හරිද? දැන් මට උත්තර දෙන්න වෙන වෙනම එක් පාරක් එක එක් පාරක් එක එකයි එක් පාරක් එක එකයි එක් පාරක් දෙක දෙකයි එක් පාරක් තුන තුනයි එක් පාරක් හතර හතරයි එක් පාරක් පහ පහයි එක් පාරක් හය හයයි එක් පාරක් හත හතයි එක් පාරක් අට අටයි එක් පාරක් නවය නවයයි එක් පාරක් 10 10යි. හරිද? ඊට පස්සේ දෙවරක් එක දෙකයි දෙවරක් දෙක හතරයි එක හතර හයයි 8යි 10යි 12යි 14යි යු වෙනවා. 18යි 20යි. කනෙක්ෂන් ගැටලුවක්ද දන්නෙත් නේ තනුල්ලය. ෆෝන් එකේ හරි මම මේකේ කොහොම හරි කට්ටියටම ආයෙ නැවත රෙකෝඩින් එකක් දෙවන්නම්. ඒකත් උදේට බලා ගන්න. පුළුවන් නම් සම්බන්ධ වෙලා ඉන්න දිගටම. හරිද? පුළුවන් අය දිගටම සම්බන්ධ වෙලා අහගෙන ඉන්න. හරිද? එතකොට මෙන්න මම ගුණන වගුව දැන් ලියලා ඉන්නේ. හොඳට බලා ගන්න. 3 6 9 12 තනුල්යා වීඩියෝ එක ඔෆ් කරන් බලන්න සමහරක් විට හරියයි. හා සර්. 3 6 9 12 15 18 21 24 27 30. ඊට පස්සේ 4 8 12 16 20 24 28 32 36 40. ඊට පස්සේ 5 10 15 20 25 30 35 40 45 50. ඊට පස්සේ 6 12 18 24 30 36 42 48 54 60. ඊට පස්සේ 7 14 21 28 7 14 28 35 42 49 49 56 63 63 70 8 10 24 32 40 48 48 40 32 40 48 56 56 64 64 72 80. ඊට පස්සේ 9 18 27 36 45 45 9 18 27 36 45 නම්බරක් 6 54යි. ඊට පස්සේ 6යි 63යි. ඊට පස්සේ නම්බරක් නම්බර 9 81යි. නම්බරක් 8
නම්බරක් අඩකට 3යි. ඊට නම්බර 981යි. ඇත්ත දෙකයි 81යි 90යි හරි නේද? ලියාගත්ත පිළිවෙලට 63යි 72 81යි 90යි. ඊට පස්සේ 10යි 20යි 30යි 40යි 50යි 60යි 70යි 80යි 90යි 100යි. හරි. එතකොට ගුණන වගු හරිද? ධනුක පැහැදිලිද? ධනුක පැහැදිලිද? පැහැදිලි. හරි. එතකොට බලා ගන්න. හරිද? ඒතර බලා ගන්න. දැන් මේකේ කියනවා ගුණන වගු ඇසුරින් සාධක හොයන්න කියන්නේ. හරිද? එතකොට ගුණන වගු ඇසුරින් සාධක හොයද්දී අතර ගුණන වගු ඇසුරින් සාධක හොයන්න ඕනකොට හරිද? එතකොට මේකේ කියනවා තියෙහි සාධක කිහිපයක් ගුණන වගු ඇසුරින් සොයන්නලු. තියෙහි සාධක කිහිපයක් හොයන්නලු ගුණන වගු ඇසුරින්. කිහිපයක් ගුණන වගු ඇසුරින්. එතකොට ඒ හොයන විදිය හොඳට බලා ගන්න. ධනුක ඒ හොයන විදිය තියෙහි සාධක කිහිපයක්නේ. ඒතර 30 තියෙන ඒවා රවුන්ඩ් කරගන්න. 30 තියෙන ඒවා මෙතන 30 තියෙනවා. 30 රවුන්ඩ් කරගන්න. හරිද? 30 තියෙන ඒවා රවුන්ඩ් කරගන්න පුළුවන්. මෙන්න මෙතන 30 තියෙනවා. 30 තියෙන ඒවා රවුන්ඩ් කරගන්න. 30 තියෙන ඒවා රවුන්ඩ් කරගන්න. මෙන්න මෙතන 30 තියෙනවා. හරිද? 30 තියෙන ඒවා රවුන්ඩ් කරගන්න. 30 තියෙන තැන් රවුන්ඩ් කරගන්න. හරි? 30 තියෙන තැන් රවුන්ඩ් කරගන්න. හරිද? එතකොට එනවා මෙතන 30 තියෙනවා. 30 ගන්න පුළුවන් 3 වරක් 10. 3 වරක් 10. හරි? එතකොට 3 වරක් 10 ගන්න පුළුවන් 30. 30 ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙතන ඇවිල්ලා තියෙනවා 5 වරක් 6. 5 වරක් 6. 5 වරක් 6ක් ගන්න පුළුවන් 30. 5 වරක් 6ක් ගන්න පුළුවන් 30. ඊට මෙතන ගන්න පුළුවන් 10 වරක් 3. 10 වරක් 3. අරකමයි නැවත ඒකමයි 10 වරක් 3මයි 30. ඊට පස්සේ 6 වරක් 5 5 වරක් 6 6 වරක් 5ක් 30. හරිද? හරි. එතකොට දැන් බලන්න සාධක නම් උතර සාධක ටික ගන්න පුළුවන්. සාධක ටික ලියා ගන්න පුළුවන්. 3 සාධකයක් 10 සාධකයක් 5 සාධකයක් 6 සාධකයක් 6 සාධකයක්. එතකොට ලියන වැඩි පිළිවෙලට 3, 6, 3, 5, 10. එතකොට 3යි සාධක 30යි සාධක මෙන්න මේ ටික ගන්න පුළුවන්. 30යි සාධක විදියට මෙන්න මේ ටික ගන්න පුළුවන්. ඒක තේරුණාද ධනුක? පැහැදිලිද? ධනුක ඒක තේරුණාද? තේරුණා. සනුල්ල තේරුණාද? තේරුණා සර්. හරි. එතකොට ඔන්න ගුණන වගු ඇසුරින් ඒ සාධක ඔක්කොම ටික ගන්න බෑ. සාධක ඔක්කොම ටික නෙවෙයි. හැබැයි ගුණන වගු ඇසුරින් සාධක කිහිපයක් හොයාගන්න පුළුවන්. සාධක කිහිපයක් හොයාගන්න පුළුවන්. හරිද? 30යි සාධක කිහිපයක් හොයාගන්න විදිය දැන් මම ඉගෙනුවා. දැන් උගන්වන්නම්. තවත් එක උදාහරණයක් ගත හැකියි. 36යි සාධක ගන්න කියනවා. 36යි සාධක කිහිපයක් ගන්නවලු. 36යි සාධක කිහිපයක් ගන්නවලු. හරිද? ඒතර 36යි සාධක කිහිපයක් ගනිද්දී 36යි සාධක කිහිපයක් ගන්නවලු. 36යි සාධක කිහිපයක් ගන්නවලු. ඒතර 36 තියෙන තැන් රවුන්ඩ් කරගන්න. 36 තියෙන තැන් රවුන්ඩ් කරගන්න. හරිද? දැන් 36 තියෙන තැන් රවුන්ඩ් කරගන්න. 36 තියෙන තැන් රවුන්ඩ් කරගන්න. මෙන්න මෙතන තියෙනවා 36. 36 තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා 36. ඊට පස්සේ 36 මෙන්න මෙතන තියෙනවා. මෙතන තියෙනවා 36. දැන් බලමු ඒ ටික අරගන්න. හරි.
30යි තියෙන තැන් ටික රවුන්ඩ් කරගත්තා. මෙතන තියෙනවා 4 වරක් 9 4 වරක් 9 උන ගත්තා 4 ගුණ කිරීම 9 4 ගුණ කිරීම 9 36ක් එනවා. ඊට පස්සේ ගත හැකි 6 ගුණ කිරීම 6 ගුණ කිරීම 6 6 ගුණ කිරීම 6 ගන්න පුළුවන් ඒ 36. ඊට පස්සේ ගන්න පුළුවන් නැවත 9 ගුණ කිරීම 4 9 ගුණ කිරීම 4 සමානයි 36. දැන් සාධක ටික වෙන වෙනම ලියා ගන්න පුළුවන් අපිට පැහැදිලිව සාධක ටික ලියා ගන්න පුළුවන් 4 සාධකයක් 9 සාධකයක් 6 සාධකයක් 6 සාධකයක්. එතකොට ලියනවා කමාව 4,6,9. එතකොට ඔන්න සාධක කිහිපයක් ගන්න පුළුවන්. සාධක කිහිපයක් ගන්න පුළුවන් 36 සාධක කිහිපයක් ගන්න පුළුවන් ගුණන වගු ඇසුරෙන්. හරිද? ඒක තේරුණාද හැමෝටම පැහැදිලිද? තේරුණා. තනුල්යා තනුක තොර ඒකත් ඔන්න පැහැදිලිව තේරුණානේ. හරි. තොර ඔන්න බලන්න ඊළඟ එක බලන්න. හරි. ඒතර බලන්න දැන් කියනවා තව 12යි සාධක. හරිද? 12යි සාධක හොයන්නලු ගුණන වගු ඇසුරෙන්. සාධක කිහිපයක් හොයන්නලු ගුණන වගු ඇසුරෙන් කිහිපයක්. 12යි සාධක කිහිපයක් හොයන්නලු ගුණන වගු ඇසුරෙන්. මෙන්න මේ වගු ඇසුරෙන් සාධක කිහිපයක් හොයන්නලු. හරිද? එතකොට 12 කියන තැන්. ඒතර 12 මෙන්න මෙතන තියෙනවා. ඒක මම රවුන්ඩ් කරගත්තා. මෙන්න මෙතන තියෙනවා. ඒකත් රවුන්ඩ් කරගත්තා. මෙන්න මෙතන තියෙනවා. ඒකත් රවුන්ඩ් කරගත්තා. මෙන්න මෙතන තියෙනවා. ඒකත් ඔන්න රවුන්ඩ් කරගත්තා. හරිද? 12 තියෙන තැන් ටික මම රවුන්ඩ් කරගත්තා. 12 තියෙන තැන් ටික රවුන්ඩ් කරගත්තා. දැන් බලන්න 12 දෙක ගුණ කරන්න ඕන 6න්. දෙක ගුණ කරාම 6න් හැදෙනවා 12. දෙක ගුණ කරාම 6න් 12 හැදෙනවා. ඊට පස්සේ 3 ගුණ කරාම හැදෙනවා 4න්. 3 4න් ගුණ කරාමත් හැදෙනවා. 3 4න් ගුණ කරාම 12 ගන්න පුළුවන්. ඊට පස්සේ 4 ගුණ කරනවා 3න්. 4 ගුණ කරනවා 3න්. එතකොට 12 ගන්න පුළුවන්. ඊට පස්සේ 6 ගුණ කරනවා 2කින්. 6 ගුණ කරනවා 2කින්. අන්න එතකොටත් ගන්න පුළුවන් 12ම. හරිද? එතකොට දැන් ලේසියෙන්ම 12යි සාධක ටික හොයන්න පුළුවන්. ලේසියෙන්ම. ඒතර 2 කියන්නේ සාධකයක්, 6 කියන්නේ සාධකයක්, 3 කියන්නේ සාධකයක්, 4 කියන්නේ සාධකයක්. එතකොට ලියනවා 12යි සාධක ටික 2, 3, 4,6. එතකොට මෙන්න මේ ටික ගන්න පුළුවන් 12යි සාධක විදියට ගුණන වගු ඇසුරෙන් ගන්න පුළුවන් 12යි සාධක ටික. ඒක හැමෝටම තේරුණාද වෙන වෙනම? හොඳටම ගණුක තනුල්යා තේරුණා. ඔව් සර්. හරි. එතකොට දැන් බලන්න දැන් ඔන්න මේ ටිකක් හරිනේ. හරිද? දැන් හැමෝම මුලින්ම ගුණන වගුව ලියලා. හරිද? ගුණන වගුව ලියාගෙන හැමෝම ගුණන වගුව ලියාගෙන දොල් 30යි සාධක වෙනම 30යි සාධක කිහිපයක් කියලා පෙන්නන්න. මේකේ තියෙන විදිහට 12යි සාධක කිහිපයක් කියලා පෙන්නන්න. 36යි සාධක කිහිපයක් කියලා පෙන්නන්න. 12යි සාධක කිහිපයක්, 30යි සාධක කිහිපයක්, 36යි සාධක කිහිපයක් ලියලා පෙන්නන්න ගුණන වගු ඇසුරෙන්. මුලින්ම ගුණන වගු ලියා ගන්න වෙන වෙනම ගුණන වගු ලියාගෙන ඉන්න මුලින්ම ගුණන වගු ලියාගෙන ඊට පස්සේ සාධක ටික ලියන්න වෙන වෙනම 30යි සාධක වෙනම 36යි සාධක වෙනම 12යි සාධක වෙනම. හරි. ටක් ගාලා කරන්න බලන්න හැමෝම.
හරි හැමෝම ඉවරයිනේ මේ වැඩේ කරලා 30යි සාධක වෙනම ඇහුවා 12යි සාධක ලිව්වා 36යි සාධක ලිව්වද වෙන වෙනම හැමෝම චනුල්‍ය ධනුක ඔව් සර්. ධනුක ලිව්වද ඔව් සර්. හරි ගුණන වගුවක් ලියාගත්ත නේද හැමෝම ඔව් සර්. ඔව් සර්. හරි දැන් හැමෝම හරි දැන් ලියන්න මාතෘකාව බෙදීමේ ක්‍රමෙන් සාධක සෙවීම 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 ලිව්වද හැමෝම මාතෘකාව ලිව්වද හැමෝම මාතෘකාව ඔව්. ඔව්. හරි එතකොට දැන් බෙදීමේ ක්‍රමෙන් හෙවීම බෙදීමේ ක්‍රමෙන් සාධක සෙවීම හරිද දැන් එතකොට අපි ගත්තොත් එහෙම 8යි සාධක ලියන්න කිව්වොත් 8යි සාධක ලියන්න කිව්වොත් දැන් අපි දන්නවා 8යි සාධක මොනවද කියලා 8යි සාධක අපිට ලියන්න පුළුවන් 1 ගුණ කිරීම 8 ගන්න පුළුවන් 8 වෙන්න පුළුවන් 2 ගුණ කිරීම 4 ගන්න පුළුවන් 8 ආය 4 ගුණ කිරීම 2 සමානයි 8යි ආය 8 ගුණ කිරීම 1 8 ගුණ කිරීම 1 8 එතකොට ඒ වුණාට 8යි සාධක දෙපාරක් ලියවෙන්නේ නැහැ එකම ඉලක්කම දෙපාරක් ලියවෙන්නේ නැහැ එකේ ඉලක්කම ගන්න පුළුවන් 8යි සාධකයක් විදියට 8 ගන්න පුළුවන් 8යි සාධකයක් විදියට දෙකේ ඉලක්කම ගන්න පුළුවන් 8යි සාධකයක් විදියට හතර ඉලක්කම ගන්න පුළුවන් 8යි සාධකයක් විදියට එතකොට ගන්නේ 1,2,4,8 මෙන්න මේ ටිකනේ 8යි සාධක විදියට ගන්න පුළුවන් 8යි සාධක විදියට ගන්න පුළුවන් මෙන්න මේ ටික හරි 2 2 4 8 දැන් බලමු දැන් සාධක බෙදීමේ ක්‍රමයෙන් හොයන්නේ හරිද බෙදීමේ ක්‍රමයෙන්නේ දැන් බලන්න දැන් 8 කියන ඉලක්කම මේ සාධක වලින් වෙන වෙනම බෙදලා මේ සාධක වලින් වෙන වෙනම බෙදලා හරිද දැන් 8 කියන දැන් 8යි සාධකන හොයන්න කියන්නේ ඔන්න මම 8 ඉලක්කම බෙදනවා එකෙන් 8 ඉලක්කම බෙදනවා එකෙන් හරි 8ට එකේ කීයද 8මයි 8 වරක් 1 8යි ඉතිරි බිඳුවයි ඉතිරි නෑ හරිද ඒතර 8 ඉලක්කමම 8 ඉලක්කම මම බෙදනවා දෙකේ 8ට දෙකේවා 2 4 6 8 4යි 4 වරක් 2 8යි ඉතිරි බිඳුවයි ඉතිරි නෑ ඊට පස්සේ 8 බෙදනවා 4ෙන් 4ට 8 ඒවා 4 8 2යි 4 වරක් 2 8යි ඉතිරි නෑ ඉතිරි බිඳුවයි හරි 8 බෙදනවා 8ෙන් 8 බෙදනවා 8ෙන් 8ට 8 ඒවා 1යි 8 වරක් 1 8යි ඉතිරි නෑ ඉතිරි බිඳුවයි දැන් ඔයගොල්ලන්ට පේනවා සාධක වලින් බෙදුවට පස්සේ දැන් 8යි සාධක විදිහට අපිට අපි ගත්තා 1 2 4 8 කියන ඉලක්කම් ටික හරිද ඒක අපි ගත්තේ මේ ಗುಣ කිරීමේ ක්‍රමෙන් අර මං කියා දීපු මුල්ම ක්‍රමෙන් සාධක ටික හොයාගත්තා එතකොට දැන් සාධක වලින් වෙන වෙනම බෙදුවාම මෙතන 8 ඉලක්කම මේ සාධක වලින් වෙන වෙනම බෙදුවාම ඉතිරි වෙන්නේ කීයද ඉතිරි බිඳුවයි ඔයගලන්ට පේනවා ඉතිරි වෙන්නේ බිඳුවයි ඒ කියන්නේ ඒක හරියටම බෙදෙනවා ඉතිරි වෙන්නේ කිසිම සංඛ්‍යාවක් ඉතුරු වෙන්නේ නැතුව හරියටම බෙදෙනවා නම්
ඒ කියන්නේ ඉතිරි නැතුව බෙදෙනවා. ඉතිරි බිඳුවයි. ඒතර ඉතිරි නැතුව බෙදෙනවා නම් අනිවාර්යෙන් ඒවා සාධක වෙනවාමයි. සාධක වෙනවාමයි. හරිද? ඒතර මෙහෙම ගත්තොත් එහෙම දැන් බලමු 8 ඉලක්කම 8 ඉලක්කම 3ෙන් බෙදලා බලමු බෙදෙනවද කියලා. 8 ඉලක්කම බෙදනවා 3ෙන්. 8ට 3 වා 3 6 දෙකයි ගන්න පුළුවන්. 3 වරක් 2 6යි ඉතිරි දෙකයි. ඉතිරි වෙනව දෙකක්. පේනවද ඉතිරි වෙනව දෙකක්. ඒ කියන්නේ 8 සාධකයක් නෙවෙයි 3 කියන්නේ. 3 කියන්නේ 8 සාධකයක් නෙවෙයි. සාධකය. ඒ කියන්නේ සාධකයක් වෙනවා නම් 8 සාධකයක් වෙනවා නම් අනිවාර්යෙන් ඉතිරි නැතුව බෙදෙනවා. ඒ කියන්නේ ඉතිරිය බිඳුවයි. ඉතිරිය බිඳුවක් වෙනවා. ඉතිරි නැතුව හරියටම බෙදෙනවා. ඉතුරු නැතුව හරියටම බෙදෙනවා. හරිද? එතකොට ගමු 8 ඉලක්කම 5න් බෙදලා බලමු. 8 ඉලක්කම 5න් බෙදලා බලමු. 8ට 5 වා එකම එකයි තියෙන්නේ. 5 වරක් 1 5යි ඉතිරි කීයද? ඉතිරි 3යි. අන්න 3ක් ඉතිරි වෙනවා. ඒතර පේනවද? 5 කියන්නේ 8 සාධකයක් නෙවෙයි. 5 කියන්නේ 8 සාධකයක් නෙවෙයි. මොකද ඉතිරි වෙනවා. ඉතිරි වෙනවා යම් කිසි ගාණක්. 3ක් ඉතිරි වෙනවා. එතකොට සාධකයක් නම් 8 සාධකයක් නම් අනිවාර්යෙන් ඉතිරි නැතුව බෙදනවා. ඉතිරි වෙන්නේ නැහැ මේ. ඉතිරි වෙන්නේ නැහැ. 1 කියන්නේ 8 සාධකයක්. ඒ කියන්නේ ඉතිරි වෙන්නේ නැහැ. 2 කියන්නේ 8 සාධකයක්. ඉතිරි නැතුව බෙදෙනවා. 8 කියන්නේ 4 දැන් 4 කියන්නේ 8 සාධකයක්. ඉතිරි නැතුව බෙදෙනවා. 8 කියන්නේ 8 සාධකයක්. ඉතිරි නැතුව බෙදෙනවා. හරිද? සාධකයක් වෙන්නේ නැත්නම් මේ ඉතිරි වෙනවා. ඉතිරි වෙනවා සංඛ්‍යා ඉතිරි වෙනවා. හරිද? ඒක තේරුණාද හැමෝටම පැහැදිලිව? තේරුණා. හැමෝටම පැහැදිලිවම තේරුණාද? සාධකයක් වෙනවා කියන්නේ අනිවාර්යෙන් ඉතිරි නැතුව බෙදෙනවා. මේ ඉතිරි නැතුව බෙදෙනවා. සාධකයක් වෙන්නේ නැත්නම් අනිවාර්යෙන් ඉතිරි වෙනවා. අනිවාර්යෙන් ඉතිරි වෙනවා. හරිද? චනුල්‍ය පැහැදිලිද ඒක? ඔව් සර්. ධනුක පැහැදිලිද? ඔව් සර්. හරි. ඔන්න ලියාගත්ත ප්‍රධාන මාතෘකාව බෙදීමේ ක්‍රමෙන් සාධක සෙවීම කියලා නේද? බෙදීමේ ක්‍රමෙන් සාධක සෙවීම කියලා ලියාගත්තා. හරිද? දැන් 8යි සාධක වෙන වෙනම හොයන්න බලන්න. 8යි සාධක මේ විදිහට වෙන වෙනම හොයලා 8යි සාධක ගන්න බලන්න. 8යි සාධක හරි. ඒ ටික හොඳට තේරුණානේ. හරි. එතකොට දැන් ලියා ගන්න. දැන් ලියා ගන්න යටින්. දැන් ලියා ගන්න යටින්. 1,2,4,8 1,2,4,8 8න් ඉතිරි නැති 8න් 1,2,4,8 8න් බෙදූ විට 8න් බෙදූ විට ඉතිරිය බිඳුවයි 8න් බෙදූ විට ඉතිරිය බිඳුවයි 8න් බෙදූ විට ඉතිරිය බිඳුවයි 8න් ඉතිරි නැතුව බෙදේ. හරිද? 1, චනුල්‍යා නිදිමතයි වගේ. හරි. 1,2,4,8 1,2,4,8 8න් බෙදූ විට ඉතිරිය බිඳුවක් වේ. හරිද? ඊට පස්සේ 3,5 8න් බෙදූ විට 3,5 8න් බෙදූ විට
සංඛ්‍යා ඉතුරු වේ. 8න් බෙදූ විට සංඛ්‍යා ඉතුරු වේ. තුනකමා පහ 8න් බෙදූ විට සංඛ්‍යා ඉතුරු වේ. හරි. ඊට පස්සේ ලියා ගන්න ඉතිරි නැතුව බෙදේ නම් 1,2,4,8 1,2,4,8 ඉතිරි නැතුව බෙදෙන නිසා 1,2,4,8 ඉතිරි නැතිව බෙදෙන නිසා 8ෙහි සාධක වේ. 8ෙහි සාධක වේ 1,2,4,8 8ෙන් ඉතිරි නැතිව බෙදෙන නිසා 8ෙන් ඉතිරි නැතිව බෙදෙන නිසා 8ෙහි සාධක වේ. 8ෙහි සාධක වේ 3,5 8ෙන් බෙදූ විට සංඛ්‍යා ඉතිරි වන නිසා සාධක නොවේ. හරි ලියාගත්තද? දනුක ලිව්වද? ලිව්වා. හරි හරියටම ලියාගත්තද? 1,2,4,8 8ෙන් ඉතිරි නැතිව බෙදෙන නිසා 8ෙහි සාධක වේ 3,5 8ෙන් බෙදූ විට ඉතිරි වන නිසා 8ෙහි සාධක නොවේ. 8ෙහි සාධක නොවේ. හරි ලියාගත්ත නේද? ඔව්. හරි ඊට පස්සේ කියනවා 20 දැන් හොයන්නලු 20ෙහි සාධක හොඳට බලා ගන්න. දැන් ආයෙ කියා දෙනවා හොඳට ඒ ටික. හරිද? ආයෙ ටිකක් කියා දෙනවා. ඒ ටිකක් හොඳට අහගන්න. ඊට පස්සේ ඊට කලින් ලියා ගන්න තරු ලකුණු දෙකක් දාලා ලියා ගන්න. තරු ලකුණු දෙකක් දාලා රතු පෑනෙන් තරු ලකුණු දෙකක් දාලා ලියා ගන්න. යම් පූර්ණ සංඛ්‍යාවකින් ඉතිරි නැතිව බෙදේ නම් එම සංඛ්‍යාව මුල් සංඛ්‍යාවේ සාධකයක් ලෙස හඳුනාගත හැකිය. යම් පූර්ණ සංඛ්‍යාවකින් ඉතිරි නැතිව බෙදේ නම් එම සංඛ්‍යාව මුල් සංඛ්‍යාවේ සාධකයක් ලෙස හැඳින්වේ. යම් පූර්ණ සංඛ්‍යාවකින් ඉතිරි නැතුව බෙදේ නම් එම සංඛ්‍යාව මුල් සංඛ්‍යාවේ සාධකයක් ලෙස හඳුනාගත හැකිය. හරිද? ලියාගත්තද? ලියාගත්තා. ඊට පස්සේ ආයෙත් අර ලකුණු දෙකක් දාලා රතු පෑනෙන් ලියා ගන්න. ආයෙත් අර ලකුණු දෙකක් දාලා රතු පෑනෙන් ලියා ගන්න. ඕනෑම පූර්ණ සංඛ්‍යාවක් ආයෙත් අර ලකුණු දෙකක් දාලා යටින් ලියා ගන්න රතු පෑනෙන්. ඕනෑම පූර්ණ සංඛ්‍යාවක් එකෙන් හා එම සංඛ්‍යාවෙන් ඕනෑම පූර්ණ සංඛ්‍යාවක් එකෙන් හා එම සංඛ්‍යාවෙන්
බෙදෙන බැවින් එක හා එම සංඛ්‍යාව දී ඇති සංඛ්‍යාවේ සාධකයක් වේ. ඕනෑම පූර්ණ සංඛ්‍යාවක් එකෙන් හා එම සංඛ්‍යාවෙන් බෙදෙන බැවින් එක හා එම සංඛ්‍යාව දී ඇති සංඛ්‍යාවේ සාධකයක් වේ. දී ඇති සංඛ්‍යාවේ සාධක වේ. ලියාගත්තද හැමෝම? ලියාගත්තා. දනුක ලියාගත්ත නේද? හරි නේද? හරි. ඊට පස්සේ බලන්න දැන් කියනවා දැන් කියා දෙනවා දැන් ඒක ගන්නෙ කොහොමද කියලා හොඳට බලාගන්න. දැන් කියනවා 20යි සාධක 4ක් ලියනලු බෙදීමේ ක්‍රමයෙන් 20යි සාධක 4ක් ලියනලු බෙදීමේ ක්‍රමයෙන් ලියන්නලු. හරිද? එතකොට බෙදීමේ ක්‍රමයෙන් ලියන්නලු. හරි. ඒතර 20යි සාධක 4ක්. ඒතර 20 මම බෙදනවා 20 බෙදනවා දෙකෙන් 10යි 10 වරක් 2 20 ඉතිරි බිඳුව. ඒතර ආයෙ 20 බෙදනවා මම 5යි 5ට 20 ඒවා 4යි 5 වරක් 4 20 ඉතිරි බිඳුව. එතකොට ගන්න පුළුවන් සාධක 4ක් එනවා අපිට. සාධක 4ක් ගන්න පුළුවන්. දෙකේ ඉලක්කම ගන්න පුළුවන්. 10 ඉලක්කම ගන්න පුළුවන්. 5 ඉලක්කම ගන්න පුළුවන්. 4 ඉලක්කම ගන්න පුළුවන්. එතකොට ලියනවා 2කම 4කම 5කම 10 2කම 4කම 5කම 10 20යි සාධක විදියට ගන්න පුළුවන්. 20යි සාධක විදියට ගන්න පුළුවන්. 20යි සාධක 4ක් ලියන්න කියලා තියෙනවා. ඒතර 20යි සාධක 4ක් බෙදීමේ ක්‍රමෙන් ඔන්න සාධක 4ක් ගන්න විදිය ඉගැන්වුවේ. ඒක තේරුණාද දනුක? එන්න. හරි. ඔන්න ඊට පස්සේ කියනවා 7 ඉලක්කම 12යි සාධකයක්ද කියලා. සාධකයක්ද කියලා අහනවා. ඒතර සාධකයක්ද නම් මම 12 බෙදනවා 7ෙන්. 12 බෙදලා බලනවා 7ෙන් ඉතිරි නැතුව බෙදනවද? ඉතිරි වෙනවද කියලා. ඉතිරි වෙනව නම් සාධකයක් වෙන්නේ නැහැ. ඉතිරි නැතුවම බෙදනවා නම් සාධකයක් වෙනවා. ඒතර 12 ඔන්න බෙදනවා 7ෙන්. 12 7ෙන් බෙදුවා පස්සේ 1යි 7 වරක් 1 7යි. ඉතිරි කීයක් එනවද? ඉතිරි 5යි. ඉතිරි 5ක් එනවා. ඒ කියන්නේ ඉතිරි වෙනවා. ඉතිරි වෙනවා නම් 7 කියන්නේ 12යි සාධකයක් වෙන්නේ නැහැ. 7 යනු ඉතිරි වෙනවනේ 5ක් ඉතිරි වෙනවා. ඒ නිසා ලියනවා සාධකයක් නොවේ කියලා. සාධකයක් නොවේ කියලා ලියනවා. හරි. ඒක පැහැදිලිද දනුක? හොඳටම අපෝ සාධකයක් වෙනව නම් ඉතිරි නැතුව බෙදෙන්න ඕන. ඉස්සෙල්ලා මම කිව්වා ඉතිරි නැතුව බෙදෙන්න ඕන. ඒ කියන්නේ ඉතිරිය බිඳුවක් වෙන්න ඕන. සාධකයක් වෙන්නේ නැත්නම් අනිවාර්යෙන් සංඛ්‍යාවක් ඉතිරි වෙනවා. හරි. ඒක පැහැදිලිව තේරුණාද? තේරුණා. හරි. එහෙනම් මේ ප්‍රශ්නේ තනියම කරන්න බලන්න. මේ ප්‍රශ්න දෙක තනියම කරන්න බලන්න වෙනම. මේ ප්‍රශ්න දෙක තනියම වෙනම කරන්න බලන්න. හරි. දනුක එහෙනම් දැන් මේ ටික මේ විදිහටම ගත්තා නේද? දනුක මේ ටික ගනිද්දි ගැටලුවක් වුන්නේ නැහැ. හොඳට හරියටම ගත්තා නේද? වෙනම. හරි.
එහෙනම් ලියාගන්න අද දවසේ වැඩ ටික අද දවසේ ගෙදර වැඩ ටික ලියා ගන්නකො එහෙනම්. හරිද? 11 එක අභ්‍යාසය. මෙන්න මේ ටික තමයි ගෙදර වැඩ ටික ලියා ගන්න ඉතා ඉක්මනින් ටක් ගාලා. ෆොටෝ එකක් ගහගත්ත සර්. හරිනේ. ඔක්කොම ලියාගත්ත නේද? හරිනේ ගැටලුවක් නැහැ නේද අනුක? හරි. හරි. එහෙනම් අද දවසේ කරපු පාඩම තේරුණාද? තේරීම පාඩම ඉවර කරා. සාධක හා ගුණාකාර වල මුල් ටික ඉවර කරා. තේරුණාද පාඩම? තේරුණා. හරි. එහෙනම් අදට අපේ පන්ති ඉවරයි. ලබන සතිය ආයෙත් අපි නැවත හමු වෙමු. හැමෝටම ආයුබෝවන්. සුබ දවසක්. ආයිබෝන්.